හොඳයි දරුවනි අපි 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නය තමයි සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු ඊළඟට 4A. ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවල ජනනය කරන විදුලි බලය ප්‍රාදේශීය මධ්‍යස්ථාන කරා සම්ප්‍රේෂණය කරනු ලබන්නේ 10000යි kVA වන ප්‍රත්‍යාවර්ත ධාරා ලෙසය. දිගුදුරක් ජව සම්ප්‍රේෂණය ඉතා ඉහළ වෝල්ටීයතාවකදී සිදු කිරීමෙන් සිදුවන අත්වන වාසිය කුමක්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස සම්ප්‍රේෂණය කිරීමෙන් අත්වන වාසිය කුමක්ද? හරි. දැන් අපි ගත්තොත් එහෙම දරුවනේ මම ඔබ දැන් ඉන්ජිනේරු තාක්ෂණ වේදී විෂය යටතේ නම් මේ හොඳින් ඉගෙන ගන්න ඇති. අපි දන්නවා සාමාන්‍ය ටර්බයින් එකක් හරි ටර්බයින් එකක් එහෙම නැත්නම් සුළං මෝලක් වගේ දෙයක් කැරකිලා නිපදවන විදුලිය ඉස්සරළම කරන දේ තමයි මෙන්න මේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. එහෙම නැත්නම් අධිකර ට්‍රාන්ස්ෆෝමර් එකකට අධිකර ට්‍රාන්ස්ෆෝමර් එකට දීලා මේ අධිකර ට්‍රාන්ස්ෆෝමර් එකේ මෙයාගේ වෝල්ටීයතාව අධි වෝල්ටීයතාවක් බවට පත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක අධි වෝල්ටීයතාවය අපි දුරකට අරන් ගිහිල්ලා මොකද කරන්නේ? මෙන්න මේක තව අපි ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක්. එහෙම නැත්නම් අවකර පරිණාමකයක් දාලා මෙයාගේ වෝල්ටීයතාව බස්සලා 230යි වෝල්ට් 240යි වගේ වෝල්ට් වගේ අපි ගෘහස්ත විදුලිය බවට පත් කරනවා. නැත්නම් ඩොමස්ටික් ඉලෙක්ට්‍රිසිටි එක බවට පත් කරනවා. සමහරවිට මෙතනදී අතරමැද ට්‍රාන්ස්ෆෝමර්ස් කිහිපයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. දැන් දරුවනේ මේ නිපදවන විදුලිය අපි සම්ප්‍රේෂණය කරන්නේ ප්‍රත්‍යාවර්ත විදුලිය විදිහට. එහෙම නැත්නම් අපි දන්නවා මෙන්න මේ AC විදුලිය විදිහට. එතකොට මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි අපිට මෙන්න මේ ආකාරයට ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි කරලා අපිට වෝල්ටීයතාවයන් අඩු වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රධානම වාසිය. ඒ වගේම තමයි මේ AC වෝල්ටේජ් AC විදුලිය ගත්තොත් එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත විදුලිය ගත්තොත් එහෙම මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් පාවිච්චි කිරීමේදී වෝල්ටේජ් ඩ්‍රොප් එක ඒ කියන්නේ එක ස්ථානයක ඉඳලා තව ස්ථානයකට ගමන් කිරීමේදී විදුලිය අඩුවීම අවමයි. දැන් අපි DC සහ AC ගත්තොත් එහෙම DC විදුලිය වෝල්ටේජ් ඩ්‍රොප් එක වැඩි. දුර යන්න යන්න වෝල්ටේජ් එක මොකදලා තියෙන්නේ? අඩු වෙනවා. හැබැයි AC වල මේ වෝල්ටේජ් ඩ්‍රොප් එක අර DC තරම් නැහැ. එතකොට මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දුර යාමේදී වෝල්ටේජ් ඩ්‍රොප් එක අවම මට්ටමකට පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. දිගුදුරක් ජව සම්ප්‍රේෂණය ඉතා ඉහළ වෝල්ටීයතාවකදී සිදු කිරීමෙන් අත්වන වාසිය කුමක්ද? පුතේ ඉහළ වෝල්ටීයතාවයක් සිදු කිරීමේදී කම්බි මගින් සිද්ධ වෙන අපි මෙන්න මෙහෙම හිතන්නකෝ. අපි දන්නවා දැන් අපි ක්ෂමතාව වෙනස් වෙන්නේ නැහැනේ. අපි දන්නවා V සමානයි IR කියලා කියනවා. නේද? right. දැන් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි මෙයාගේ ක්ෂමතාව නියත නම්. අතරම විභවාන්තරයේ ධාරාවේ ගුණිතයේ ක්ෂමතාව කියන්නේ. අතර මේ ක්ෂමතාව නියත නම් V වැඩි වෙද්දී I මොකද වෙන්නේ? අඩු වෙනවා. V වැඩි වෙද්දී I මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි දන්නවා H සමානයි I වර්ග RT කියලා.
අපි කම්බියක් ගත්තොත් එහෙම කම්බියකින් සිද්ධ වෙන එහෙම නැත්නම් ප්‍රතිරෝධයකින් සිද්ධ වෙන ශක්ති හානිය H සමානයි I වර්ග RT කියලා අපිට ලිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ I වර්ගය කියන්නේ I අඩු වෙන්න මෙන්න මේ I අඩු වෙද්දී මෙයා නිසා නිපද වෙන තාප ශක්තිය අඩු වෙනවා. මෙයා නිසා නිපද වෙන තාප ශක්තිය අඩු වෙනවා. එතකොට අපිට හයි වෝල්ටේජ් එකක් යවා ගැනීමේදී සිද්ධ වෙන්නේ මේ ගමන් කරන ධාරාව අඩු වෙලා කබිමගේ සිදුවන ශක්ති හානිය අවම වීම. එතකොට අපි දන්නවා අපිට මේකෙදි VI ගුණිතය වෙනස් කරන්න බෑ. ඉහළ වෝල්ටීයතාවයක සිදු කිරීමේ සිදුවන වාසිය තමයි අපිට විදුලිය රැගෙන යන කම්බි මගින් විදුලිය රැගෙන යන කම්බි මගින් සිදුවන ශක්ති හානිය අවම වීම. විදුලිය රැගෙන යන කම්බි මගින් සිදුවන ශක්ති හානිය අවම වීම තමයි අපිට මේක ඉහළ වෝල්ටීයතාවකදී සිදු කිරීමේදී ලැබෙන ප්‍රධාන වාසිය. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස සම්ප්‍රේෂණය කිරීමෙන් අත්වන වාසිය කුමක්ද? පළවෙනි දේ තමයි අපිට මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස ගත්තොත් එහෙම අපිට විදුලිය සම්ප්‍රේෂණ කටයුතු සඳහා පරිණාමක එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වෝල්ටේජ් ඩ්‍රොප් එක එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම විභව බැස්ම ප්‍රත්‍යාවර්ත ධාරා තුලදී සරල ධාරා වලට වැඩිය අඩුයි. අපි ලිව්වොත් එහෙම ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස සම්ප්‍රේෂණය කිරීමේදී අත්වන වාසිය. පරිණාමක භාවිතා කිරීමට හැකිවන අතර සරල ධාරා විදුලියට වඩා විභව බැස්ම අපි කියන වෝල්ටේජ් ඩ්‍රොප් එක කියලා විභව බැස්ම අඩුය. පරිණාමක භාවිතා කිරීමට හැකිවන අතර සරල ධාරා විදුලියට වඩා විභව බැස්ම අඩුය. පැහැදිලි මම හිතන්නේ. ඉදිරියට යමු. හරි. ලංකාවේ මෑතකදී සිදු කළ විදුලි කප්පාදුවේදී සිසුවෙක් තම නිවස ආලෝකමත් කිරීම සඳහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා ගැනීමට 24 වෝල්ට් බැටරියක් සහ අපවර්තකයක් ඉන්වර්ටර් එකක් භාවිතා කළේ. හරි. මම මොකද මේ ඉන්වර්ටර් එක කියලා ඉන්නවා. රයිට්. එතකොට බලන්න මේ ඉන්වර්ටර් එකක් කියලා කිව්වොත් මේ ඉන්වර්ටර් එකක් මගින් කරන්නේ අපවර්තකයක් මගින් කරන්නේ අපිට මෙන්න මෙයා තුලට DC විදුලියක් දීලා DC සප්ලයි එකක් දීලා DC අඩු සප්ලයි එකක් අපිට හැකියාව තියෙනවා AC වැඩි අවුට්පුට් එකක් ගන්න.
හරි. DC අඩු සප්ලයි එක. අඩු DC සප්ලයි එකක් දීලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වෝල්ට් 12ක් හෝ වෝල්ට් 24ක් වගේ අගයක් දීලා මේක DC අපිට 230යි වෝල්ට් AC හදාගන්න පුළුවන් මෙන්න මේ ඉන්වර්ටර් එක පාවිච්චි කරලා අපවර්තකයක්. ඉන්වර්ටර් එක. එතකොට මම මේ ඉන්වර්ටර් එක කියන එක ගත්තොත් දරුවනේ මේ ඉන්වර්ටර් එකේ තියෙන එකම අවාසිය තමයි මේකෙදි විශාල ශක්තිය හානියක් වෙනවා. ශක්තිය හානියක් වෙනවා. මේකෙදි ශක්තිය හානි වෙන ක්‍රම මොනවද කියලා අහුවොත් එහෙම තාපය ප්‍රධාන වශයෙන්ම තාපය තියෙනවා. ඒ වගේම මේකේ පොඩි නොයිස් එකක් එනවා. අපි කම්පනය කියන අනිත් එක දාමු අපි කම්පනය. කම්පනය. මේ ක්‍රම වලින් ශක්තිය හානියක් විශාල වශයෙන් සිද්ධ වෙනවා. හරි. ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු කළ විදුලි කප්පාදුවේ සිසුවෙකු තම නිවස ආලෝකවත් කිරීම සඳහා ප්‍රත්‍යවර්ත ධාරාවක් ලබා ගැනීමට 24 වෝල්ට් බැටරියක් සහ අපවර්තකයක් ඉන්වර්ටර් එකක් භාවිතා කළේ. ලංකාවේ මෑත විදුලි කප්පාදුවට තුඩු දුන් තාක්ෂණික හේතු දෙකක් නම් කරන්න. තාක්ෂණික හේතු. පළවෙනි එක තමයි නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ බිඳ වැටීම. බලාගාරයේ බිඳ වැටීම. දෙවෙනි එක ඉල්ලුමට අනුරූපව ජල විදුලිය හා වෙනත් විදුලි ප්‍රභාව වල සැපයුම ප්‍රමාණවත් නොවීම. ප්‍රමාණවත් නොවීම. දැන් අපි ප්‍රධාන වශයෙන් මේ තාක්ෂණික ගැටලු දෙකක් තමයි දැන් අපි දන්නවා නොරොච්චෝලේ බලාගාරය විවිධ අවස්ථාවල බිඳ වැටෙනවා. නේද? ඉතින් සාම්පූර් බලාගාරය ඉදිකරන්න උත්සාහයක් දරුවා ඒත් විවිධ පාර්ශ්ව වලින් හෙල්ල වෙච්ච විවිධ චෝදනා අදහස් නිසා ඒක తాවකාලිකව යට ගියා. දැන් අපි රටක ඕනෑම විදිහක ජනගහනය වර්ධනය සිද්ධ වෙනවනේ. මේ ජනගහනය වර්ධනයත් එක්ක මොකද වෙන්නේ? නිවාස ඉදිකිරීම සිද්ධ වෙනවා. කර්මාන්තශාලා ඉදිකිරීම සිද්ධ වෙනවා. එතකොට මේ හැම දෙයකටම අවශ්‍ය විදුලි ඉල්ලුම වැඩි වෙනවා පුතේ. ඒතර මේ විදුලි ඉල්ලුම වැඩිවීම සමග ඒ ඉල්ලුමට සරිලන ආකාරයට සැපයුම ලබා දෙන්න අපිට විකල්ප බල ශක්තිය වලට යන්න වෙනවා. නේද? ලංකාවේ මොනවාද මේ ගල් අඟුරු ඒ වගේම ඩීසල් ජල විදුලි වලට අමතරව අපි දන්නා මේ සූර්ය ශක්තිය තියෙනවා. ඒට අමතරව සුළං බලය තියෙනවා නේ. මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම බල ශක්තියෙන් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හරි අපි ඉදිරියට යනවා. 24 වෝල්ට් බැටරියෙන් 230 වෝල්ට් සැපයුමක් ලබා ගැනීමට අවශ්‍ය පරිණාමක වර්ගය. අපි දන්නා පරිණාමක තියෙනවා අධිකර පරිණාමක, අවකර පරිණාමක සහ සැසඳුම් පරිණාමක. මැචින් ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා තව ට්‍රැක් ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා කියනවා. හැබැයි අපි විෂය නිර්දේශ තුල කතා කරන්න පුතේ අධිකර. ඒ කියන්නේ වෝල්ටීයතාව අධි කරනවා, වැඩි කරනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩු කරන කට්ටිය අපි කියන අවකර පරිණාමක කියලා. දැන් මේ ඉන්වර්ටර් එකේ පාවිච්චි වෙන්නේ අධිකර පරිණාමකයක්. ඒ වගේම වෙල්ඩින් ප්ලාන්ට් එක පාවිච්චි වෙන අධිකර පරිණාමකයක්. ඒ වගේම මෝටර් බයික් එක ඉග්නිෂන් කොයිල් එකේ කියන්නේ ජවලන දඟරය අධිකර පරිණාමක. අපි දන්නවා ඔය
අවකර පරිණාමක වලට උදාහරණ තමයි විදුලි උපකරණ වලට විදුලිය සපයන පවර් පැක්. එහෙම නැත්නම් ජව සැපයුම්. ඒ වගේම ජංගම දුරකථන වල ආරෝපණ පද්ධති. මේවා මොනවද අපි කියන්නේ? ස්ටෙප් ඩවුන් එහෙම නැත්නම් අවකර පරිණාමක විදිහට අපි සලකනවා. ඒ වගේම ලැප්ටොප් එකේ චාර්ජර් එක ගත්තොත් ඒක අවකර පරිණාමකයක්, ආරෝපකය. හරි. අධිකර පරිණාමක. අපවර්තකයක් සහිත ජෛව සැපයුමක් භාවිතයෙන් අත්වන ප්‍රධාන අවාසිය. අපි දන්නවා මේ අපවර්තකයක් කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා ශක්තිය හානි කරනවා. ඒක ප්‍රධානම අවාසියක්. දෙවැනි එක තමයි දැන් මට අපවර්තකයක් පාවිච්චි කරලා සාමාන්‍ය අපවර්තකයක් සාමාන්‍ය ඉන්වර්ටර් එකකට අවුට්පුට් පවර් එක ඉතාම අඩුයි. ඒ කියන්නේ මට බල්බ් එකක් පත්තු කර ගන්න පුළුවන්. ටීවී එකක් බලා ගන්න පුළුවන්. ලැප්ටොප් එකක් වැඩ කරන්න පුළුවන් උපරිම. හැබැයි මට අධික ලෙස ශ්‍රමතාවක් පරිභෝජනය කරන වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකක්, AC මැෂින් එකක්, එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අධි ශක්තියක් ගන්න මයික්‍රෝවේව් oven එකක් වගේ දෙයක් සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවද? නෑ, සම්බන්ධ කිරීමේ හැකියාවක් නෑ. එහෙනම් අපි ගත්තොත් පුතේ මේ අපවර්තකයක් එහෙම නැත්නම් ඉන්වර්ටර් එකක් ප්‍රධානතම අවාසිය තමයි ශක්තිය හානිය හා අධික ජව සැපයුමක් අවශ්‍ය උපකරණ සම්බන්ධ කිරීමට නොහැකි වීම. එහෙම සම්බන්ධ කරොත් සමහර වෙලාවට මේකේ තියෙන FET වගේ දේවල් පිච්චිලා යෑමේ හැකියාව තියෙනවා. right. ඒ වගේ මේකට හොඳ කූලින් සිස්ටම් එකක් අවශ්‍යයි දරුවනේ. හරි. හොඳ කූලින් සිස්ටම් එකක් තිබ්බොත් වඩාත් යෝග්‍යයි. මේක රත් වෙන්නේ ශක්ති හානිය නිසා. හානිය හා අධික ක්ෂමතා පරිභෝජනයක් සහිත බෑ කියන වචන අපි කියන්නේ සහිත උපාංග ක්‍රියාත්මක කරවීම අපහසුය. ශක්තිය හානිය හා අධික ක්ෂමතා අධික ශක්තිය හානිය එකක්, අධික ශක්තිය හානිය අනිත් එක අධික ක්ෂමතා පරිභෝජනයක් සහිත උපාංග ක්‍රියාත්මක කරවීම අපහසුයි මේ ඉන්වර්ටර් එකක් පාවිච්චි කරලා. ඉදිරියට යමු. හරි. right. රූපය දක්වා ඇති පරිදි 6 වෝල්ට් 9 වෝල්ට් ලෙස ප්‍රමත කරන ලද ප්‍රමත කරලා කියලා කියන්නේ පුතේ අපිට මේ 6 වෝල්ට් දුන්නොත් නිසි ධාරාවක් ලැබෙනවා නම් මෙයා විසින් වෝට් 9ක ක්ෂමතාවක් අපිට අවුට්පුට් විදිහට දෙන පහනක් පරිණාමකික ප්‍රතිදානය කියන්නේ මේ අවුට්පුට් එක සම්බන්ධ කළ විට පූර්ණ දීප්තියකින් දැල්වේ. right. ද්විතීක පරිපත වෝල්ටීයතාව 12 වෝල්ට් නම් ද්විතීක දඟරේ පොටවල් සංඛ්‍යාව ගණනය කරන්න. අපි දන්නවා මේ ට්‍රාන්ස්ෆෝමර් වල සමීකරණය තමයි V1 බෙදීම V2 සමානයි N1 බෙදීම N2. මේකෙදි V1 කියලා කියන මම මේ V ඉන්පුට් එක. එතකොට මෙතන එළියෙන් අපිට එනවලු වෝල්ට් 12ක් එළියට ගන්න ඕනලු. එහෙනම් V1 කියලා කියන්නේ 230යි. V2 කියලා කියන්නේ 12යි. N1 කියලා කියන්නේ 6900යි. N2 කියලා කියන්නේ right. ඒක තමයි අපෙන් අහන්නේ. N2. එහෙනම් V1 බෙදී V2 සමාන N1 බෙදී N2. අපි ගත්තොත් මෙන්න මෙයා සුළු කිරීමේ දරුවනේ. මෙන්න මෙයා මෙතනට යනවා
මෙයා මෙතනට එනවා, මෙයා මෙතනට එනවා. n2 මෙතනට එනවා. මෙයා මෙතනට යනවා. මෙයා මෙතනට එනවා. මෙයා මෙතනට එනවා, මෙයා මෙතනට එනවා. හරි. බිඳුවට බිඳුව. එතන අපි ගත්තොත් එහෙම 23 ඒවා 3 වරක් 3 9 3 වරක් 6 මේක 3යි 30යි 30 වැඩි කිරීම 12 අපි ගත්තොත් 30 වැඩි කරලා බලමු 12න් 360යි පොටවල් ගන්න පොටවල් 360ක් අවශ්‍යයි. මුළු ප්‍රතිරෝධය 4 ඕම් වන වයරයක් මගින් ද්විතීක පරිපථය සඳහන් ද්විතීක පරිපථයේ ඉහත සඳහන් පහනට සම්බන්ධ කර ඇතිනම් වයරයේ ඇතිවන ජව හානිය ගණනය කරන්න. හරි. අපි ගත්තොත් එහෙම ජව හානිය. වයරයේ ඇතිවන ජව හානිය. දැන් මෙන්න මෙයා උපරිම ක්ෂමතාවයෙන් දැල් වෙනවා නම් මම දන්නවා ක්ෂමතාවයේ සමීකරණ තුනක්. මොනවද මම දන්න ක්ෂමතාවයේ සමීකරණ තුන? ක්ෂමතාවයේ සමීකරණ තුන තමයි P සමානයි VI P සමානයි I වර්ග R P සමානයි V වර්ගයට R. මොනවද පුතේ ක්ෂමතාවයේ සමීකරණ තුන? P සමානයි VI P සමානයි I වර්ග R P සමානයි V වර්ගයට R කියන සමීකරණ තුන. පැහැදිලි නේද? හරි. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ බල්බ් එකේ මෙන්න මේ බල්බ් එක ගත්තොත් එහෙම බල්බ් එකේ ප්‍රතිරෝධය 4යි. සෝරි බල්බ් එකේ ගත්තොත් එහෙම බල්බ් එක තියෙනවා අපිට 9යි වෝල්ට් 6යි වෝල්ට් 6යි වෝල්ට් මේක 9යි වෝල්ට් 6යි වෝල්ට් අපිට P සමානයි VI දැම්මොත් සහ P සමානයි V වර්ගයට R දැම්මොත් මේ මෙන්න මෙයාට P කියන්නේ 9 සමානයි 6යි I කියන්නේ 3 වරක් 2යි 1.5යි ඇම්පියර්. I සමානයි 1.5යි ඇම්පියර්. ඒ වගේම P සමානයි V වර්ගයට R P කියන්නේ 9 සමානයි V වර්ගයට R 6 වැඩි කිරීම 6 බෙදීම R හරස් ගුණ වෙනවා R සමානයි 36 බෙදීම 9යි එහෙනම් R සමානයි 4යි. එතකොට මේ බල්බය හරහා මේ අවස්ථාවේ ගලාගෙන යන ධාරාව 1.5 ඇම්පියර්. ඒ වගේම මේ බල්බයක ප්‍රතිරෝධය 4යි. එහෙනම් දැන් මේ අවස්ථාව ගත්තොත් පුතේ මෙතනින් ගලාගෙන යනවා මෙන්න මෙතනින් ගලාගෙන යනවා කොච්චරද? මෙතනින් ගලාගෙන යනවා 1.5 ඇම්පියර්. හැබැයි මෙන්න මේ වයරේ ප්‍රතිරෝධය 4යි ඕම්. මෙන්න මේ කියන වයරේ ප්‍රතිරෝධය කොච්චරද පුතාලා? 4යි ඕම් නේ. වයරේ ප්‍රතිරෝධය 4යි ඕම්. ඒතර වයරේ ප්‍රතිරෝධය 4යි ඕම් කියලා කියන්නේ වයරය මගින් ශක්ති හානිය වයරය මගින් සිද්ධ වෙන්න පුළුවන්
අපිට අහන්නේ ජව හානිය පවලොස් එක අහන්නේ. ශක්ති හානිය නෙමෙයි. ජව හානිය. වයරය මගින් ජව හානිය. අපි දන්නා P සමානයි I වර්ග R ගන්න පුළුවන්. කම්බිය හරහා දැන් මම දන්නවා ශ්‍රේණිගත නම්. දැන් මෙන්න මේ බල්බය හරහා 1.5 ඇම්පියර් ධාරාවක් ගලනවා නම් බල්බය හරහා 1.5 ඇම්පියර් ධාරාවක් ගලනවා නම් මෙන්න මේ සම්පූර්ණ පාර දිගේ ගලන්නේ 1.5 ඇම්පියර්ම තමයි ශ්‍රේණිගත නම්. ශ්‍රේණිගත නම් කවුද පොදු පුතේ? I. සමාන්තරගත නම් පොදු කවුද? V. ශ්‍රේණිගත නම් පොදු කවුද? I. සමාන්තරගත නම් පොදු කවුද? V. එහෙමනම් අපි ගත්තොත් එහෙම වයරය මගින් ජව හානිය P සමාන I වර්ග R. P කියලා කියනවා ක්ෂමතාව. මේ ක්ෂමතා හානිය අපි හොයන්නේ. I වර්ග කියන්නේ 1.5 වර්ගයේ වතාවක් R කියලා කියනවා. R අපිට දීලා තියෙනවා කම්බිවල ප්‍රතිරෝධය 4යි. එන 1.5 වර්ගය 1.5 වර්ගයේ වතාවක් 4. නමයයි වොට්. 9 වොට්. P හානිය. ක්ෂමතා හානිය වොට් 9ක ක්ෂමතා හානියක් මෙහිදී සිද්ධ වෙනවා. මෙතනදී සම්පූර්ණ ක්ෂමතා හානිය වොට් 9ක් සිද්ධ වෙනවා. හරි. ඊළඟ කොටසට යමු. පහන විසින් පරිභෝජනය කරන ලද ජවය කොපමණද? පහන විසින් පරිභෝජනය කරන ලද ජවය. පහන විසින් පරිභෝජනය කරන ලද ජවය 9 වොට්. මේ බල්බේ පරිභෝජනය කරන ජවය 9 වොට්. වොට්. ශ්‍රේණිගතව සම්බන්ධ කළ 6 වෝල්ට් පහන් තුනක් පූර්ණ දීප්තියෙන් දැල්වීමට අවශ්‍ය ද්විතීක දඟරයේ පොටවල් සංඛ්‍යාව ගණනය කරන්න. හරි දැන් අපි ගත්තොත් එහෙම බල්බ් එකක්. හරි. දැන් මෙතන වයර් එක තියෙනවා. වයර් එකේ 4 ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ වගේම බල්බ් එකක් ගත්තොත් එක බල්බ් එකක් ගත්තොත් එහෙම බල්බ් එකේ ප්‍රතිරෝධයත් 4 ඕම්. බල්බ් එකේ ප්‍රතිරෝධයත් 4 ඕම්. ඒ වගේම අර කම්බි වල ප්‍රතිරෝධයත් 4 ඕම්. දැන් මේකේ ආකාර දෙකකට ලකුණු දීලා තිබුණා. ඒත් මා ඔබට රෙකමන්ඩ් කරන විදිහ නැත්නම් රෙකමදාරු කරන විදිහ තමයි මෙහෙම ශ්‍රේණිගතවනේ කියන්නේ නේද පුතාලා? ශ්‍රේණිගතව සම්බන්ධ කරලා. දැන් මෙහෙම එක ප්‍රතිරෝධයක් තියෙනවා. බල්බ් 3ක්. බල්බ් 3ක් මේ ආකාරයට
හරි. දැන් මේක 4යි ඕම්. මෙන්න මේ බල්බයක් ගත්තොත් මේකේ ප්‍රතිරෝධය පුතේ 4යි ඕම්. හැබැයි 6යි වෝල්ට්. ඒ වගේම මෙන්න මේක 4යි ඕම් 6යි වෝල්ට්. මේක 4යි ඕම් 6යි වෝල්ට්. එතකොට දැන් මෙන්න මේ බල්බ් තුනට අවශ්‍ය වෙනවා වෝල්ට් 18ක්. හැබැයි අපි මෙතන දන්නවා මෙන්න මේ 4යි ඕම් ප්‍රතිරෝධයක් කරා විභව බැස්ම 6යි වෝල්ට්. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන V සමානයි IR දාලා ගත්තොත් මම මෙන්න මෙතනට මම V සමානයි IR දාලා ගත්තොත් V කියන්නේ 6යි සමාන I ගියගේ දන්නේ නැහැ R ගියගේ 4යි. ඒ කියන්නේ තුන බෙදීම දෙකක්. ඒ කියන්නේ 1.5 ඇම්පියර් යා යුතුයි. මෙන්න මේ වගේ 6යි වෝල්ට් දැල් වෙනවනේ 1.5 ඇම්පියර් යා යුතුයි. දැන් මෙන්න මේ කොටස ශ්‍රේණිගතයි පුතේ මේ. මෙතන ඉඳලා මෙතනටම ශ්‍රේණිගතයි. එහෙනම් මේක ප්‍රතිරෝධයක් කරා යන්න ඕනේ 1.5 ඇම්පියර්. එහෙනම් 5 ඇම්පියර් හරි. එතකොට මෙතනට මම V සමානයි IR දැම්මොත් අපිට ලැබෙනවා කීයද වෙන්නේ? මෙතනත් විභව බැස්ම විභව අන්තරය 6යි වෝල්ට්. එතකොට මේ එක බල්බ් එකකට අවශ්‍යයි 6යි වෝල්ට්. 6යි වෝල්ට් ගානේ මේ බල්බ් තුනට විතරක් 18යි වෝල්ට්. හැබැයි අපි දන්නා මේක සම්බන්ධ කරලා තියෙන කම්බියකින්. එතකොට මේ කම්බියට අවශ්‍ය වෙන තවත් 6යි වෝල්ට්. හේතුව කම්බියේ ප්‍රතිරෝධයක් තියෙනවා. කම්බියේ තියෙන ප්‍රතිරෝධය 4යි ඕම්. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ 6යි වෝල්ට් තුන් දෙනෙක් එක 18යි වෝල්ට් එක මේ 6යි වෝල්ට්. ඒ කියන්නේ 24යි වෝල්ට් අවශ්‍ය වෙනවා අපිට මෙතනින් අවුට්පුට් එක. V out වෙනවා 24යි වෝල්ට්. හැබැයි මේක 24යි වෝල්ට් නැතුව 18යි වෝල්ට් කියන ලකුණු දීලා තිබ්බා. ඒ තරම්ම මගේ නම් ප්‍රසාදයක් නැහැ. මම නැතන ප්‍රසාදයක් නැහැ පුද්ගලිකව. හරි. එතකොට අපි දන්නවා ද්විතීයික දඟරේ පොටවල් ගන්න. V1 බෙදීම V2 සමානයි N1 බෙදීම N2. V2 වෙන්නේ 24යි V1 ගේ ගාන බලමු පොටවල් ගාන මෙතන තියෙන 230යි 6900යි. 230යි වෝල්ට් 6900යි වෝල්ට්. එතකොට අපි ගත්තොත් එහෙම N2යි අපි මෙයා උසුළු කරොත් එහෙම දාලා බිඳුවට බිඳුව 30යි. එහෙනම් 1/24 සමානයි 30 බෙදීම N2 හරස් කරනවා N2 සමානයි 30 වැඩි කිරීම 24. හරි. N2 සමානයි අපි 30 වැඩි කරමු 24ෙන් 720යි පොටවල් ගන්න. N2 සමානයි 720යි. මේක අපිට අවුට්පුට් වෝල්ටේජ් එක
18යි කියලා හැදලා අර කියන්නේ කම්බිය නොසලකා හැරිලා අරගත්තත් ලකුණු දීලා තිබ්බා. කම්බිය නොසලකා හැරීමේදී ඒ කියන්නේ කම්බිය ප්‍රතිරෝධය නොසලකා හැරියොත් එහෙම මෙන්න මේ කම්බිය ප්‍රතිරෝධ නොසලකා හැරියොත් මේ 4 ඕම් ගත්තේ නැත්තම් මේ 4 ඕම් කියන කම්බි වල ප්‍රතිරෝධය හරහා මේ ප්‍රතිරෝධයක් විදිහට තිබ්බත් මේ ඇත්තටම තියෙන්නේ කම්බි වල ප්‍රතිරෝධය මෙහා හරහා විභවාන්තරය 6 වෝල්ට් ප්‍රමාණය නැති වුණොත් මෙතන තියෙනවා 18යි වෝල්ට් මෙතන තියෙනවා 18යි වෝල්ට් අපි ගත්තොත් අපිට මම වෙන වර්ණයකින් හදන්නම් කළු වර්ණය 230 බෙදීම 18 සමානයි 6900 බෙදීමෙන් ටු බිඳුවට බිඳුව කැපුණා 23 වරක් 30යි මේක ගත්තා n2 සමානයි 30 වැඩි කිරීම 18යි බිඳුවයි 3 වරකට 24න් 4 දෙකක් ඉදිරි 3 වරක 3යි 2යි 5යි 3 වරකට 24න් 4 දෙකක් ඉදිරි 3 වරක 3යි 2යි 5යි අපි අර කම්බි වල ප්‍රතිරෝධය නොසලකුවොත් එහෙම පොටවල් ගානක් එනවා කම්බි ප්‍රතිරෝධය නොසලකුව විට කම්බි ප්‍රතිරෝධය කම්බි වල ප්‍රතිරෝධය නොසලකුවොත් අපිට මෙන්න මේ පොටවල් ගාන ලැබෙනවා. හරි. ඉදිරියට යනවා. සමාන්තරගතව සම්බන්ධ කළ 6 වෝල්ට් පහන් තුනක් පූර්ණ දීප්තියෙන් දැල්වීමට අවශ්‍ය ද්විතීක දඟරයේ පොටවල් ගන්න සංඛ්‍යාව නිර්ගණනය කරන්න. පුතාලා අපි සමාන්තරගතව සම්බන්ධ කිරීමේදී ප්‍රතිරෝධයේ වෙනසක් සිද්ධ වෙනවා. අපි ගත්තොත් එහෙම සමාන්තරගතව සම්බන්ධ කිරීමේදී සමාන්තරගත නම් සමාන වෙන්නේ මොනවද? විභවාන්තරනේ. එතකොට දැන් මේ ප්‍රතිරෝධයට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තියෙනවා. දැන් මෙහෙම තිබ්බොත් නම් මොකද වෙන්නේ? විභවාන්තර වෙනස් වුණා. හැබැයි අපි අර මුලින් තියෙන බල්බ් එකටම සමාන්තරගතව තිබ්බොත් මුලින් තිබ්බ බල්බ් එකටම අපි සමාන්තරගතව මෙයාලා සවි කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ V out එක මේ සමාන්තරගත නම් මෙයාලගේ V සමානයි දරුවනේ. එහෙමනම් මේ තනි බල්බ් එකක් තිබ්බත් එකම විභවාන්තරය බල්බ් තුනක් තිබ්බත් එකම විභවාන්තරය. එහෙනම් විභව වෙනසක් වෙනවද? නෑනේ. ඇයි මේ එක බල්බ් එකක් තිබ්බත් බල්බ් තුනක් තිබ්බත් බල්බ් පහක් තිබ්බත් සමාන්තරගත නම් මේ දෙකලවර විභව වෙනසක් නැහැ. කම්බි වල ප්‍රතිරෝධය කොහොමද තිබ්බා. එහෙමනම් පොටවල් ගන්න අර මුල් තිබ්බ සංඛ්‍යාවට වැඩිය වෙනසක් වෙනවද නැද්ද? බලන්න. right. එළියට එතකොට අපිට අවශ්‍ය වෙන්නේ 12යි වෝල්ට් නේද? බල්බ් එකට 6යි අතනට 6යි 12යි වෝල්ට්. ඒ කියන්නේ පොටවල් ගන්න 360ම තමයි අවශ්‍ය වෙන්නේ. පොටවල් ගන්න 360යි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන පුතේ විභවාන්තරය මේ දෙකල විභවාන්තරය අපිට දීලා තියෙනවා 6යි වෝල්ට්. ඒ වගේම මෙතන මෙන්න මේ එක බල්බ් එක ප්‍රතිරෝධය සහ
මෙන්න මේ කම්බි වල ප්‍රතිරෝධය සමානයි. එහෙනම් මෙතනටත් 6යි වෝල්ට්. ඒ කියන්නේ මෙන්න මේ මුළු විභවය මෙන්න මේ සෙට් එකේම විභවාන්තරයයි මේ සෙට් එකේ විභවාන්තරය එකතු කරාම 6යි වෝල්ට් වෙන්න ඕනේ. අපිට උනක හදලා පෙන්නන්නත් පුළුවන් අය. අපි දන්නවා මතකයි ඔබට අර මුලින් පරිදි කියන්නේ අපි මුලින්ම තිබ්බ පරිපතේ තියෙන පුතේ. ඒ කියන්නේ මේ බලන්නකෝ. දැන් මෙහෙම තිබ්බ පරිපතේ තියෙනවනේ. මෙන්න මේ පරිපතේටම අපි මෙහෙම තව බල්බ් දෙකක් හයි කරලා තව බල්බ් දෙකක් හයි කරලා තව බල්බ් දෙකක් හයි කරලා මේ මෙහෙම හයි කරා කියලා මෙතන විභවාන්තරය වෙනසක් වෙලා තියෙනවද? නෑනේ. ඇයි මේ තුන් දෙනාගේ විභවාන්තරය සමානයි. ඒක නිසා සමාන්තරගත සම්බන්ධ කරා කියලා අපිට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේ පොටවල් ගාන වෙනස් කිරීමට අවශ්‍යයක් වෙන්නේ නැහැ. දැන් මේකෙදි එළියට දීලා තියෙන පොටවල් 360යි. එවනම් අපිට සමාන්තරගතව සයි කරද්දි මේ බල්බ් දෙක දැම්මත් මේ පොටවල් 360ම තමයි වෙන්නේ. හේතුව විභවයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයාට සමාන්තරගතව බල්බ සවි කරාට. හරි. රයිට්. අවකර පරිමාමකයක් මගින් 110 kVA සිට 230 VA දක්වා අඩු කිරීමේදී එය කෘතිම තෙල්වල ගිල්වා තැබේ. තෙල් භාවිතා කිරීම සඳහා ප්‍රධාන හේතුව කුමක්ද? ට්‍රාන්ස්ෆෝමරය මගින් ශක්ති හානියක් සිද්ධ වෙනවා. මෙම ශක්ති හානිය බොහෝ විට තාපය සහ කම්පනය මගින් තමයි සිද්ධ වෙන්නේ. මෙම මේ ශක්ති හානියේදී පිටවන ශක්තිය නිසා ට්‍රාන්ස්ෆෝමරේ රත් වීම වැළැක්වීම තමයි මෙහි ගබඩා කරන සුවිශේෂී තෙල්වල කාර්යය වෙන්නේ. මොකද පුතේ ට්‍රාන්ස්ෆෝමරයක් එහෙම නැත්නම් පරිණාමකයක් ක්‍රියාත්මක වීමේදී එයින් ශක්ති හානියක් සිද්ධ වෙනවා. මේ ශක්ති හානිය ප්‍රධානතම ආකාරයක් තමයි තාපය කියලා කියන්නේ. මෙම තාපය මෙහෙට යොදන තෙල් මගින් උරාගෙන අධික ලෙස රත් වීම වැළැක්වීම තමයි මෙහි ප්‍රධානතම කාර්ය වෙන්නේ. ඒ කියන්නේ තෙල් භාවිතා කිරීමේ ප්‍රධානතම කාර්ය වෙන්නේ. ට්‍රාන්ස්ෆෝමරෙන් පිටවන නැත්නම් පරිණාමකයෙන් තාපය ලෙස පිටවන තාප ශක්තිය උරාගෙන පරිණාමකය අධික ලෙස රත් වීම වැළැක්වීමට අධික ලෙස රත් වීම වැළැක්වීම අධික රත් වීම වැළැක්වීමට. රයිට්. හොඳයි එහෙනම් දරුවනි අපි 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසానයි. මම හිතන්නේ ඊටාම නිර්මාණශීලී කාලෝචිත ප්‍රශ්න රාශියක් මේ ප්‍රශ්න පත්‍රය තුලදී අපි සාකච්ඡා කරා. හොඳයි එහෙනම් දරුවනි අපි මීළඟ වීඩියෝවෙන් 2019 තාක්ෂණ වේද සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා කොටසින් හමු වෙමු.